Digital School. ආයිබෝවන් දූල පුතාලා හැමදෙනාටම අපි විදැස ඩිජිටල් පාසලෙන් ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවෙන් ගෙනෙන පළවෙනි ප්‍රශ්න පත්‍රයටයි දැන් මේ සූදානම් වෙන්නේ. ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා අපි මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට පැයක කාලයක් ලැබෙන බව. මේ පැයක කාලය තුලදී ප්‍රශ්න 40ක් අපිට යොමු වෙනවා. ඒ ප්‍රශ්න 40ට වර්ණ 3 ගානෙත් තියෙනවා. එහෙනම් අපි කරන්න ඕන දුවේ පුතේ මේ වර්ණ තුනෙන් ඊටාම නිවැරදි වර්ණය තෝරලා නිවැරදි පිළිතුර සලකුණු කරන එක. හොඳයි. අපි මේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර වලින් ඊළඟ ප්‍රශ්න පත්‍රයට දැන් යොමු වෙමු. අපි පළවෙනි ප්‍රශ්නයට අපි යොමු වුණොතින් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අද අපි සාකච්ඡා කරන පළවෙනි ප්‍රශ්නය අංක 1 2 ප්‍රශ්නවල දී ඇති රූපාතරින් ඊටාම කිට්ටු සම්බන්ධතා ඇති රූප දෙක දැක්වෙන පිළිතුර තෝරන්න. රූප දීලා තියෙනවා පුතේ 5ක්. මේ රූප 5 ඇසුරු කරගෙන ඔබ කරන්න ඕන ඊටාම කිට්ටු සම්බන්ධතාවයේ තියෙන රූප දෙක දැක්වෙන පිළිතුර තෝරන්න. අපි බලමු. මෙතනදී පළවෙනි පිළිතුර විදිහට අපිට ලැබිලා තියෙනවා මොකක්ද අපිට පළවෙනි පිළිතුර විදිහට ලැබිලා තියෙන්නේ A සහ C. A කියලා කියන්නේ වංගෙඩිය, C කියලා කියන්නේ මිරිස් ගල. ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවද? අපි දෙවෙනි පිළිතුර බලමු. B සහ F. B කියලා කියන්නේ පොල් බෑය. පොල් බෑ දෙකක්ම තියෙනවා. එතකොට F කියලා කියන්නේ හිරමණය. අපි දන්නවා දුවේ පුතේ ඊටාම හොඳම කිට්ටුම සම්බන්ධතාවය එහෙනම් මොකද්ද? පොල් බෑයයි හිරමණයයි. අපි දන්නවා හිරමණය සඳහා පොල් බෑය ඕන වෙනවා. හිරමණය පාවිච්චි කරන්න පොල් බෑය ඕන වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට අපිට ලැබෙනවා දෙවැනි පිළිතුර B සහ F කියන අවස්ථාව. B සහ F කියන අවස්ථාව ඒ රූප දෙක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. දැන් බලන්න තුන්වෙනි පිළිතුර තියෙන්නේ D සහ E. D කියලා කිව්වේ මෙතන කිරිගොටුවක්. එතකොට E කියලා කිව්වේ මෙතන ලිපක්. නේද? එතකොට ඒ අතර සම්බන්ධයක් නැහැ. එහෙනම් අපිට නිවැරදි වර්ණය විදිහට ලැබෙන්නේ දෙවැනි වර්ණය. දෙවැනි වර්ණය. දෙවැනි ප්‍රශ්නය. ඒකටත් අර පෙර ප්‍රශ්නයට තිබිච්ච උපදේශයම තමයි අපිට තියෙන්නේ. මොකද්ද? කිට්ටුම සම්බන්ධතාවයේ තියෙන රූප දෙක තෝරන්න තමයි අපට ලැබී තිබෙන්නේ. බලන්න කිට්ටුම සම්බන්ධතාවය. මොකක්ද මේකේ කිට්ටුම සම්බන්ධතාවය? මේ රූප තියෙනවා අපි දන්නවා මේ රූප තියෙනවා 5ක්. එතකොට එක රූපයක අපි දන්නවා පළවෙනි රූප රාමුවේ පුතාලට පේන්නේ සරුංගලයක්. දෙවෙනි රූප රාමුවේ B කියන අවස්ථාවේ ගුවන් යානය. C කියන රූප සටහනේ අපිට දකින්නට ලැබෙනවා මෙතනදී මේ බැලූනයක්. එතකොට D රූපේ අපිට දක්නට ලැබෙනවා කුරුල්ලෙක්. E රූපේ දක්නට ලැබෙනවා වෙසක් කූඩුවක්. F රූපේ අපිට ගහක් දක්නට ලැබෙනවා. බලන්න ළඟම සම්බන්ධය. ළඟම සම්බන්ධය A සහ C. ඔව්. මේ දෙකම අපි දන්නවා අහසේ පාවෙන මිනිසා විසින් කරපු නිර්මාණ. එතකොට BD ගත්තොත් B සහ D ගුවන් යානය සහ කුරුල්ලා. එතන සම්බන්ධතාවයක් නැහැ. E සහ F. E කියලා කිව්වේ වෙසක් කූඩුව, F කියලා කියන්නේ ගහ. එහෙනම් එතනත් අඩු සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. අපිට එහෙනම් ඊටාම නිවැරදි පිළිතුර විදිහට මෙතනදී යොදා ගන්න තියෙන්නේ A සහ
C කියන අවස්ථාව. A සහ C කියන අවස්ථාව තමයි මෙතනදී අපිට ඉතාම නිවැරදිව ගන්න තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය. පහත ඇති දෑ අතරින් 3ක් එක් කාණ්ඩයකටත් 2ක් තවත් කාණ්ඩයකටත් අයත්ය. මේ තියෙන ඒවයින් 3ක් එක කාණ්ඩයකට අයිති වෙනවා, 2ක් තවත් කාණ්ඩයකට අයිති වෙනවා. 2ක් ඇති කාණ්ඩයට අයත් වන්නේ අපි ගත්තොත් එක කාණ්ඩයකට අයිති වෙන දේවල් විදිහට මොනවද? දැන් බෝලය අපි ගත්තොත් බෝලය, ඒ වගේම බෝලයයි බැට් එකයි, ඒ වගේම පංචලෑල්ලයි කියන තුනම ක්‍රීඩා උපකරණ වෙනවා. ක්‍රීඩා උපකරණ වෙනවා. හැබැයි මෙතනදී හිරමණය සහ මිරිස් ගල කියන එක ඊට වඩා වෙනස් දෙයක්. බෝලයයි බැට් එකයි පංචලෑල්ලයි එක කාණ්ඩයකට අයත් වෙනවා ක්‍රීඩා උපකරණ. හිරමණය සහ මිරිස් ගල කියන එක අයිති වෙන්නේ කුස්සියේ තියෙන උපකරණ යටතට. එහෙනම් 3කට අයිති වෙන දේ තමයි බෝලය බැට් එක පංචලෑල්ල, 2කට අයිති වෙන දේ තමයි හිරමණය සහ මිරිස් ගල. එහෙනම් දුවේ පුතේ අපිට නිවැරදි පිළිතුර ලැබෙනවා 2ක් ඇති කාණ්ඩයට අයිති වෙන්නේ මොනවද කියන එක දූලා පුතාලට හොඳින්ම පේනවා. එහෙනම් හිරමණය සහ මිරිස් ගල අපිට පිළිතුර විදිහට ලැබෙනවා දෙවැනි වරණය. දෙවැනි වරණය නැත්නම් දෙවැනි පිළිතුර තමයි මෙහි නිවැරදි පිළිතුර වෙන්නේ. අපි 4වෙනි ප්‍රශ්නයට ගියාම ඒකෙත් අපිට දීලා තියෙන්නේ පෙර සඳහන් කරා වූ උපදේශය. මොකද්ද? මේ දීලා තියෙන ඒවා අතුරින් 3ක් එක කාණ්ඩයකට අයත් වෙනවලු, 2ක් තවත් කාණ්ඩයකට අයත් වෙනවලු. අපෙන් අහනවා 2ක් ඇති කාණ්ඩයට අයිති වෙන දේ. අපි ගත්තොත් පුතේ මාලය සහ වලල්ල කියන්නේ, මාලය සහ වලල්ල කියන්නේ පළඳින දේවල්. පළඳින දේවල්. අම්මා මාලයක් පළඳිනවා. නැත්නම් අක්කා මාලයක් පළඳිනවා. වලල්ලක් පළඳිනවා. අපි වලල්ලක් අඳිනවා කියන්නේ නැහැ. මාලයක් අඳිනවා කියන්නේ නැහැ. මාලයක් පළඳිනවා. වලල්ලක් පළඳිනවා. හැබැයි සාරිය නම් අපේ අම්මා අක්කා මොකද කරන්නේ? ඒ අය මේ සාරිය, ගවුම, සාය මේවා ඒ අය අඳිනවා. එහෙනම් සාරිය, ගවුම, සාය කියන තුන අයත් වන්නේ අම්මා නැත්නම් අක්කා අඳින යටතට. ඒ කියන්නේ ඒ තුන එක කාණ්ඩයකට අයිති වෙනවා. මාලය සහ වලල්ල අම්මලා අක්කලා නංගිලා පළඳින කාණ්ඩයට තමයි අයත් වන්නේ. එහෙනම් දෙකකට අයත් කාණ්ඩවලට අයත් වෙන්නේ මාලය සහ වලල්ල. මාලය සහ වලල්ල. එහෙනම් අපිට ලැබෙනවා වරණය, පළවෙනි වරණය තමයි නිවැරදි වරණය විදිහට යොදා ගන්න පුළුවන් වෙන්නේ. පස්වෙනි ප්‍රශ්නයට අපි යමු. අපි දැන් ප්‍රශ්න 4ක් සාකච්ඡා කරලා ඉවරයි. අංක 5, අංක 6 ප්‍රශ්නවල සිදුවීම් මාලාවක් අපිලිවෙලින් දැක්වේ. මොකද්ද පුතේ දුවේ අපිලිවෙලින් කියන්නේ? පිළිවෙලක් නෑයි කියන එක. පිළිවෙලට නෙමෙයි දක්වලා තියෙන්නේ. එය පිළිවෙලට පෙළ ගැස්වූ විට ඔබ කරන්න ඕන මේක පිළිවෙලට පෙළ ගැස්වන්න ඕන. එහෙම පෙළ ගැස්වුවාම අවසාන සිදුවීම, අන්තිමටම සිද්ධ වෙන සිදුවීම තමයි ඔබෙන් අහන්නේ. බලමු අපි මේක පිළිවෙලට පෙළ ගැස්වලා මොකක්ද මේක ඉස්සෙල්ලාම එන්නේ? මාවැනි බිලින්දා. මේක අංක 1. වර වර ළඟට කැන්දා. 2. දුක සැප කුමන්දා. අංක 3. අසන නිරිඳෝ වෙන කොයින්දා. මේක 4 වෙනි අවස්ථාව. එහෙනම්
මාවැනි බිලින්දා වරවර ළඟට කැන්දා දුක සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා. එහෙනම් අවසානය සිදුවීම මොකක්ද? අසන නිරිඳෝ වෙන කොයින්දා. අපිට ඉතාම පැහැදිලි නිවැරදි වරණය වෙන්න ඕන පළවෙනි වරණය. පළවෙනි වරණය. පළවෙනි වරණය. අපි යොමු වෙමු පුතේ දැන් 6 වෙනි ප්‍රශ්නෙට. ඒකෙත් අපිට දීලා තින්නේ පෙර උපදේශයම තමයි. මොකක්ද? සිදුවීම් මාලාව තියෙනවා අපිලිවලට කියන්නේ පිළිවෙලක් නැතුව මේ පිළිවෙලක් නැතුව තියෙන මේ වගන්ති හතර පුතාලා පිළිවෙලට පෙළගස්වන්න ඕන. එහෙම පිළිවෙලට පෙළගැස්වුවාම අවසානයේට ලැබෙන සිදුවීම තමයි ඔබේ පිළිතුර විය යුත්තේ. එහෙමනම් බලමු ඉස්සෙල්ලා මොකක්ද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම වෙන්න පුළුවන් දේ තමයි තාත්තා වෙලෙන් ගොඩට ආවේය. තාත්තා වෙලෙන් ගොඩට ආවේය. ඉස්සෙල්ලා තාත්තා වෙලෙන් ගොඩට එනවා. වෙලෙන් ගොඩ වෙන තාත්තගේ හැටි අපිට පේනවනේ නේද? අතේ පයේ මඩ ගෑවිලා. එහෙනම් දෙවෙනි සිදුවීම වෙන්න ඕන ඇලෙන් අතකට සෝදා ගන්නට ඕන. ඇලෙන් අතකට සෝදා ගත්තේය. ඔන්න දෙවෙනි පෙළගැස්ම. එහෙම මුහුණ අතපය හොදාගත්තු තාත්තා ඊළඟට වෙන්නේ කදුරුගස් සෙවනේ වාඩි වෙනවා. ඔන්න තුන්වෙනි අවස්ථාව. දැන් කදුරුගස් සෙවනේ වාඩි වෙලා මොකද මේ කරන්නේ? මේ සූදානම් වන්නේ ඇඹුල කන්න. ඇඹුල කන්න ඉස්සෙල්ලා තාත්තා නෙළුම් කොලේ අතට ගත්තා. නෙළුම් කොලේ අතට ගත්තා. අපි දන්නවනේ කෑම කන්න නෙළුම් කොළ අපි යොදා ගන්නවා. කෙසෙල් කොළ වගේම නෙළුම් කොලේ යොදා ගන්නවා. එහෙනම් ඒක අතට ගත්තා. ඒ හතරවෙනි අවස්ථාව. අවසානයේ මේ නෙළුම් කොලේට අම්මා ඇඹුල බෙදුවාය. අම්මා ඇඹුල බෙදුවාය. එහෙනම් දුවේ පුතේ දැන් අපිට ලැබිලා තියෙනවා එක්තරා පිළිවෙලක්. පළමු සිදුවීම තාත්තා වෙලෙන් ගොඩට ආවේය. දෙවැනි සිදුවීම ඇලෙන් අතකට සෝදා ගත්තේය. තුන්වෙනි සිදුවීම කදුරුගස් සෙවනේ තාත්තා වාඩි වුණා. හතරවෙනි සිදුවීම නෙළුම් කොළය අතට ගත්තේය. අවසානයේ අම්මා ඇඹුල බෙදුවාය. එහෙනම් දුවේ පුතේ අවසාන සිදුවීම බොහොම පැහැදිලි B කියන වරණය, දෙවැනි වරණය B කියන අවස්ථාව තමයි අන්තිමට සිදුවන්නේ. හොඳයි. 7 වෙනි ප්‍රශ්නයට යමු. අංක 7 8 ප්‍රශ්නවල සමාන රූප අඩංගු පිළිතුර තෝරන්න. බොහොම පැහැදිලි. එතකොට පළවෙනි රූපය අපි ගත්තම දුවේ පුතේ පළවෙනි රූපයේ මේ තියෙන විදිහටම දෙවෙනි රූපයට යනකොට ඒ රූපයෙන් B රූපයට යනකොට මේ උඩ රූපේ මේ රූපය තියෙන්නේ අනිත් පැත්තට. එහෙනම් තුන්වෙනි රූපයට යනකොට ඒකත් නෙමෙයි වෙන රූපයක් තියෙන්නේ. එහෙනම් ඒ රූපයත් එක්ක ඊටාම හොඳින් ගැලපෙන රූපය මොකක්ද කියලා අපි බලමු. බොහොම පැහැදිලි A සහ D කියන රූප දෙක තමයි මේකේ පැහැදිලිවම අපිට පෙන්눔 කරන්නේ. මොකද මෙතන දෙවෙනි රූපයට B රූපයට ගියාම එතන මේ උඩ තියෙන රූපය වගේ කොටස වගේ නෙමෙයි මෙතන මේ වෙනස තියෙන්නේ. ඊට වඩා වෙනස් විදිහකටයි ඒකේ තියෙන්නේ. ඒ වගේම අපි C කියන රූපයට ගියාම මේ තියෙන මේ ඒ රූපේ මේ තියෙන විදිහට නෙමෙයි මේ C කියන රූපේ මෙතන තියෙන්නේ. එහෙනම් ඒකත් වෙනස් වෙනවා. එහෙනම් ඊටාම නිවැරදි රූප දෙකක් අපිට ලැබෙනවා A සහ D කියන අවස්ථා දෙකේ. 8 වෙනි ප්‍රශ්නයට ඒකත් අර වගේමයි සමාන රූප අඩංගු පිළිතුර. දැන් බලන්න පළවෙනි රූපය දෙවෙනි පළවෙනි රූපේ දෙවෙනි රූපේ තුන්වෙනි රූපය හතරවෙනි රූපය. හතරවෙනි රූපය කියන්නේ D අවස්ථාව. D අවස්ථාවේ පුතාලට දූලට පේනවා මේ මැද්දේ තියෙන විදිහට නෙමෙයි මේ සමාන කොටස් හතරකට මේ වගේ බෙදලා තියෙනවා. ඒ විදිහට නෑ D කියන රූපය. එහෙනම්
D කියන අවස්ථාව මෙතනින් ඉවත් වෙනවා. එහෙනම් D කියන අවස්ථාව පිළිතුර විදිහට තියෙන පළවෙනි වර්ණය අපිට පිළිගන්න බෑ. ඒක එතනම ඉවත් වෙනවා. B කියන රූපය ගන්න. B කියන රූපයේ පුතේ මේ A සහ C කියන අවස්ථා දෙකේදී මේ මෙතන තියෙන මල B රූපේ නෑ. ඒ කියන්නේ A C කියන අවස්ථා දෙකේදී මල් 4 තියෙනවා. B රූපේදී මල් තියෙන්නේ 3යි. එක මලක් එතනදී නෑ. එහෙනම් B කියන රූපයත් අපිට සලකන්න බෑ. එහෙනම් පළවෙනි වර්ණයත් ඉවත් වෙනවා, තුන්වෙනි වර්ණයත් ඉවත් වෙනවා. එහෙනම් අපිට නිවැරදි පිළිතුර විදිහට ලැබෙන්නේ A සහ C කියන අවස්ථා දෙක. ඒ කියන්නේ පුතේ දුවේ දෙවැනි වර්ණය. අපි යමු පුතේ 9 වෙනි ප්‍රශ්නෙට. මෙම සංඛ්‍යා පෙළ සකස් කර ඇත්තේ කිසියම් රටාවකට අනුවය. රටාව තේරුම්ගෙන x y සඳහා සුදුසු සංඛ්‍යාව තෝරන්න. රටාවක් දීලා තියෙනවා. මේකේ පිළිවෙල දැනගෙන x සහ y වලට ගැලපෙන අගයන් තෝරන්න තමයි දූල පුතාලට කියලා තියෙන්නේ. කොහොමද වෙන්නේ කියන එක අපි බලමු. මේකේ මේ සංඛ්‍යා රටාවේ යෙදෙන විදිහ. පුතේ 2ට 2ක් එකතු වෙලා 4යි, 4ට 2ක් එකතු වෙලා 6යි, 6ට 2ක් එකතු වෙලා 8යි. එහෙනම් පුතේ දුවේ 8ට 2ක් එකතු වෙලා මේක වෙන්න ඕන 10. 8යි 2යි 10යි. එහෙනම් x කියන අක්ෂරයට ගැලපෙන ඉලක්කම වෙන්නට ඕන. අපි දන්නවා දෙවැනි වර්ණය 10. දෙවැනි වර්ණය 10. අපි බලමු 9 වෙනි ප්‍රශ්නය දැන් අපි අවසන් කරා. 10 වෙනි ප්‍රශ්නයට ගියාම මොකද්ද කියන්නේ? y අක්ෂරයට ගැලපෙන ඉලක්කම කුමක්ද? y අක්ෂරයට. අපි x අක්ෂරයට ආපු ඉලක්කම අපි තේරුවානේ. x අක්ෂරයට ආපු එක නම් අපි තේරුවා. මොනවාද? 2යි 2යි 4යි, 4යි 2යි 6යි, 6යි 2යි 8යි, 8යි 2යි 10යි කියලා අපි තේරුවා. දැන් අහන්නේ y. බලන්න. 3යි 3යි 6යි, 6යි 3යි 9යි, 9යි 3යි 12යි, 12යි 3යි එහෙනම් පුතේ අපිට ලැබෙනවා 15. 12යි 3යි අපිට ලැබෙනවා 15. එහෙනම් y අක්ෂරයට ගැලපෙන ඉලක්කම බොහොම පැහැදිලි. පළවෙනි වර්ණය 15. දැන් මගේ දූල පුතාලට පේනවා ඇති මේ රටාව ආපු විදිය. බලන්න එකක් කැර එකක්. සංඛ්‍යාවක් කැර ඊළඟ සංඛ්‍යාව. ඒ සංඛ්‍යාවත් ඇරලා ඊළඟ සංඛ්‍යාව. මෙන්න මේ විදිය රටාවක් තමයි මේකේ තියෙන්නේ. අංක 11 12 ප්‍රශ්නවල දී ඇති පද වාක්‍යවල යෙදෙන්නේ කවර ලෙසින්දයි තෝරන්න. වාක්‍යවල මොන මොන පද විදිහටද යෙදෙන්නේ කියන එකයි අහන්නේ. සුදු මුදු රුදු. ඔන්න 11 වෙනි ප්‍රශ්නය. සුදු මුදු රුදු නේද? සුදු කියන්නේ පාටනේ. මුදු කියන්නේ මෘදු කියන එක. රුදු රුදුරු නපුරු කියන අර්ථය. මොනවද මේව ඇවිල්ලා වාක්‍යවල යෙදෙන්නේ විශේෂණ පද විදිහට. විශේෂණ පද විදිහට තමයි මේවා යෙදෙන්නේ. මගේ දූල පුතාලා එක හොඳින්ම දන්නවා විශේෂණ පදයකදී විශේෂණ පදය යෙදෙන්නේ නාමයට හෝ ක්‍රියාවට ඉස්සෙල්ලා පෙර. අපි දන්නවනේ නාම පදයට හෝ ක්‍රියාපදයට පසුපසින් නෙවෙයි ඉදිරිපසින් තමයි ඔය විශේෂණ පදයක් යෙදෙන්නේ. අපි දන්නවා සුදු මල නේද? සුදු අරලිය, සුදු නංගි. අපි එහෙම දැනගෙන තියෙන්නේ මේ වෙනකොට. 12 වෙනි එක බලන්න. පිපුණි, මැලවුණි, පරවුණි මොනවද මේ? මේ වාක්‍යයක අවසානයේට යෙදෙන ක්‍රියාපද. එහෙනම් මේවා ඇවිල්ලා වාක්‍යයක අවසානයේට යෙදෙන ක්‍රියාපද බව ඊටාම පැහැදිලි. ඊටාම පැහැදිලි. අපි පුතේ දුවේ 13 වෙනි ප්‍රශ්නයට යමු. අංක 13 14 ප්‍රශ්නවල දී ඇති වචන අතුරින් අනෙක් වචන හා නොගැලපෙන වචනය තෝරන්න. මේ දීලා තියෙන පද පේලියේ එක පදයක් අනිත් පදත් එක්ක ගැලපෙන්නේ නෑලු. එහෙනම් අන්න එහෙම පදය තෝරලා ඔබ ඉරක් අඳින්නට ඕන. 13 වෙනි ප්‍රශ්නේ බලන්න. මිහිරි, අමිහිරි, සුමිහිරි, ඉමිහිරි. එතකොට
මිහිරි කියන පදයම ටිකක් අර්ථය දියුණු වෙලා තමයි සුමිහිරි ඉමිහිරි කියන අර්ථ අපිට ලැබෙන්නේ. හැබැයි අමිහිරි කියන්නේ මිහිරි කියන පදයට වඩා වෙනස් පදයක්. ඇත්තටම මිහිරි කියන පදයේ විරුද්ධ පදය බව පුතාලා දන්නවා. එහෙනම් මෙතන නොගැලපෙන පදය වෙන්නේ අමිහිරි. 14 වෙනි ප්‍රශ්නෙට ගියාමු. නුවණ, බුද්ධිය, ඇස්, ඥානය. නුවණ කිව්වම මුර්ධජ නයන්න දෙවෙනියට යෙදෙන නුවණ කියන්නේ ඥානය, බුද්ධිය කියන අර්ථය. බුද්ධිය කියන එක නුවණත්, බුද්ධියත්, ඥානයත් ඒ තුනම එකම කාරණයක් වෙනවා. එහෙනම් මෙතනදී නොගැලපෙන පදය වෙන්නේ ඇස්. ඇස් වලටත් පුතේ නුවණ කියලා කියනවා. හැබැයි මේ නුවණ නෙමෙයි. ඇස් වලට නුවණ කියලා කියන්නේ පළවෙනි නයන්නයි දෙවෙනියට යෙදෙන නයන්නයි දෙකම දන්තජ වෙන්න ඕන. එහෙම යෙදුනම තමයි ඇස් වලට නුවණ කියලා කියන්නේ. හැබැයි මෙතන නුවණ කියන්නේ ඥානය නැත්නම් බුද්ධිය. එහෙනම් බොහොම පැහැදිලි නොගැලපෙන වචනය මෙතනදී ඇස්. අපි බලමු. දී ඇති වාක්‍ය අර්ථවත් වීම සඳහා කළ යුතු වෙනස්කම් තෝරන්න. දී ඇති වාක්‍ය අර්ථවත් වීම සඳහා කළ යුතු වෙනස්කම් තෝරන්න. මේ වාක්‍යය අර්ථවත් වෙනවා කියන්නේ තේරුමක් ලැබෙන්න නම් මොනවද ඔබ කළ යුතු වෙනස්කම්? කොටියා නාගයා පසුපස ලුහු බඳී. කොටියා නාගයා පසුපස ලුහු බඳී. බලන්න ඕක මොකද්ද කරෙන්න ඕන වෙනස්කම? බඳී වෙනුවට ඇවිදී යෙදවීම. බලන්න බඳී වෙනුවට ඇවිදී දාලා කොටියා නාගයා පසුපස ඇවිදී. ඒකේ අර්ථයක් නැහැ. අපි දෙවෙනි එක ගන්න. කොටියා වෙනුවට සිංහයා යෙදීම. එහෙම දාලා අපි බැලුවොත් වාක්‍ය සිංහයා නාගයා පසුපස ලුහු බඳී. ඒත් ඉතින් මේකම තමයි. හැබැයි තුන්වෙනි වර්ණේ බලන්න. නාගයා වෙනුවට මුවා යෙදීම. බලන්න පුතේ නාගයා කියන තැනට මුවා දාලා කොටියා මුවා පසුපස ලුහු බඳී. බොහොම අර්ථවත් වාක්‍යයක් අපිට ලැබිලා තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නට ඕන තුන්වෙනි වර්ණය. නිවැරදි පිළිතුර වෙන්නට ඕන තුන්වෙනි වර්ණය. පෙර උපදේශයේ පරිදිම මේකෙත් තියෙන්නේ දී ඇති වාක්‍ය අර්ථවත් වීමට කළ යුතු වෙනස්කම්. සමනලයෝ මල් පැණි කති. සමනලයෝ වෙනුවට බඹරු යෙදුවත් බඹරු මල් පැණි කති කිව්වම ගැලපෙන්නේ නැහැ. මල් පැණි අපි කන්නේ නැහැනේ. නේද? පැණි වෙනුවට රේණු යෙදුවත් බලන්න සමනලයෝ මල් රේණු කති. ඔව් සමනලයෝ මල් රේණු කන්නේ නැහැ. කති වෙනුවට උරති දැම්මොත් සමනලයෝ මල් පැණි උරති. අපි නිතර යොදන වාක්‍යයක් තමයි මව්බස විශේෂයේදී මේ අපි කතා කළේ. එහෙනම් මේකේ අර්ථයක් තේරුමක් ලැබෙන්න නම් ඔබ කති වෙනුවට උරති කියලා යොදන්නට ඕන. සමනලයෝ මල් පැණි උරති. අංක 17 18 ප්‍රශ්නවල මුලින් දී ඇති වාක්‍ය සඳහා යෙදිය හැකි තනි පදය තෝරන්න. පුතාලගෙන් දූලගෙන් ඔය අහන්නේ මොකද්ද? තනි පදය මොකද්ද මේකට යොදන්නට පුළුවන්? බලමු අපි එහෙනම්. අහස් නැව් නතර කරනු ලබන ස්ථානය. අහස් නැව් කියලා කිව්වේ ගුවන් යානා. කොහෙද අපේ ගුවන් යානා නතර කරන්නේ? එහෙනම් එතනට කියන තනි පදය මොකක්ද? ගුවන් තොටුපොළ. ගුවන් තොටුපොළ. අහස් නැව් නතර කරන්නේ ගුවන් තොටුපොළ. වරාය අපි දන්නවනේ. වරාය නතර කරන්නේ නැව්. මගී නැව්. එතකොට කටුනායක කියලා කියන්නේ අපේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක්. අපේ තියෙනවනේ කටුනායක සහ මත්තල අපේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් දෙක. ඒකෙන් කටුනායක කියන්නේ අපේ පළවෙනිම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ. අපි 18 වෙනි ප්‍රශ්නෙට එහෙනම් යමු යමු. පුස්කොළ පොත ලිවීමට භාවිත කළ උපකරණයකි. මොකද්ද පුස්කොළ පොත ලිවීමට භාවිත කළ උපකරණය? ගල් කූර කියන එක යොදාගන්නේ ගල් ලෑල්ලේ ලියන්න.
ගල් ඈල්ලේ ලියන්න තමයි ගල් කූර කියන එක යොදාගන්නේ. මගේ දූල පුතාලා නම් ගල් ඈල්ලේ ලියලා නැහැ. නේද? එනට පුතාලගේ අම්මලා තාත්තලා ගුරුවරු මේ ගල් ඈල්ලේ වැඩ කරලපු අය. දෙවෙනි වරණය තියෙනවා පිහාටු පෑන. පිහාටු පෑන කියන එකේ පුස්කොළ පොතේ ලියන්නේ නැහැ. එහෙනම් පුස්කොළ පොතේ ලියවීමට අපි භාවිත කරන්නේ මොකක්ද පුතේ? පන්හිඳ කියන උපකරණය. පන්හිඳෙන් තමයි පුස්කොළ පොතේ ලියන්නේ. පුස්කොළ පොතේ ලියන්නේ පන්හිඳ යොදාගෙන. 19 වෙනි ප්‍රශ්නයට අපි යොමු වෙමු. පහත දැක්වෙන්නේ ලී කැබලි කිහිපයක් එකිනෙකට ගෑවෙනසේ තබා ඇති ආකාරයයි. ලී කුට්ටි 3ක් පුතේ එකිනෙකට ගෑවෙන්න මේ රූප සටහනේ තියෙන විදිහට තබලා තියෙනවා. එය බලා 19 20 ප්‍රශ්නවලට පිළිතුරු තෝරන්න. මේ ලී කැබැල්ල දෙස ඒ පැත්තෙන් බැලූ විට මොකක්ද ඒ පැත්ත කියන්නේ? ඒ පැත්ත කියන්නේ මෙන්න මේ සයිඩ් එකෙන්. මේ පැත්තෙන් බැලුවාම පුතේ ඉස්සෙල්ලාම පේනවා මොකද්ද? සමචතුරස්‍රයක්. ඒ වගේම ඊළඟට තියෙනවා ඍජුකෝණාශ්‍රයක්. ඊට පස්සේ සමචතුරස්‍රයක්. සමචතුරස්‍රයයි ඍජුකෝණාශ්‍රයයි සමචතුරස්‍රයයි. එහෙනම් සමචතුරස්‍රයයි ඍජුකෝණාශ්‍රයයි සමචතුරස්‍රයයි පිළිතුර විදිහට තියෙන්නේ තුන්වෙනි වර්ණය. පළවෙනි වර්ණය ගන්න බෑනේ. අපිට මේ උඩ කොටසේ ඍජුකෝණාශ්‍රයක් පේන්නේ නැහැ. දෙවෙනි වර්ණය ගන්නත් බෑනේ. මේ තුනම සමචතුරස්‍ර හැඩයට යන්නෙත් නැහැනේ. එහෙනම් නිවැරදි වර්ණය ඒ පැත්තෙන් බැලුවොත් නම් පුතේ අපිට තුන්වෙනි අවස්ථාව තමයි අපිට තෝරන්න සිද්ධ වෙන්නේ. සමචතුරස්‍රයයි ඍජුකෝණාශ්‍රයයි සමචතුරස්‍රයයි. අපි යමු 20 වෙනි ප්‍රශ්නෙට. අර රූපයම තමයි. හැබැයි දැන් මේ වෙලාවේ බලන්නේ කොහේද? B පැත්තෙන් බැලූ විට පෙනෙන නිවැරදි ආකාරය තෝරන්න. B වල ඉඳලා. B වල කියන්නේ උඩින් බලනවා. උඩින් ඉඳන් බලනකොට මේ උඩ කෑල්ල පේනවා සමචතුරස්‍රයක්, මේ කෑල්ල පේනවා සමචතුරස්‍රයක්, මේ කෑල්ල පේනවා සමචතුරස්‍රයක්. එහෙනම් උඩින් බැලුවාම මේ කොටස් තුනම සමචතුරස්‍ර තුනක් විදිහට අපිට පෙන්눔 කරනවා. එහෙනම් අපිට පුතේ දුවේ බොහොම පැහැදිලි පළවෙනි වර්ණය නිවැරදි පිළිතුර විදිහට ලැබෙනවා. අපි යමු පුතේ 21 වෙනි ප්‍රශ්නෙට. මෙම රූපයේ ත්‍රිකෝණ ගණන කීයද? රූපයක් දීලා තිනවා. මේ රූපය ඇතුලේ ත්‍රිකෝණ පේන්නට තිනවා. මේ තියෙන ත්‍රිකෝණ ගාන කීයද කියලා දූල පුතාලගෙන් අහනවා. ත්‍රිකෝණයක් කියන්නේ අපි දන්නවනේ. පාද තුනක් තියෙන සංවෘත රූපයක්. වැහිලා තියෙන රූපයක්. පාද තුනක් තියෙන්න ඕන. එහෙමනම් අපි ඉස්සෙල්ලාම බලමු මේ රූපය ඇතුලේ කොච්චර ත්‍රිකෝණ තියෙනවද කියන එක සලකලා. ඉස්සෙල්ලා අපි ගත්තොත් මෙන්න මෙතන තියෙනවා පුතේ ත්‍රිකෝණයක්. අපි ඒක අංක 1 කිව්වොත්. මෙතන තියෙනවා ත්‍රිකෝණයක්. අපි ඒක අංක 2 කියමු. මෙතන තියෙනවා ත්‍රිකෝණයක්. එතන අපි අංක 3 කියමු. මෙතන ත්‍රිකෝණයක් නැහැ. මම එතනට පුතේ පොඩි තරු ලකුණක් දාගත්තා. එහෙමනම් අපි බලමු දූල පුතාලා කොහොමද මේ ත්‍රිකෝණ ටික අපි ලකුණු කරගන්නේ කියලා. එහෙනම් මෙතන පළවෙනි රූපේ ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන දෙවෙනි ත්‍රිකෝණය තියෙනවා. තුන්වෙනි ත්‍රිකෝණය තියෙනවා. එකයි තරු ලකුණයි දෙක එකතු කරාමත් මගේ දූල පුතාලට පේනවා ඇති ත්‍රිකෝණයක් හැදෙනවා. ඒ වගේම 3යි තරු ලකුණයි එකතු කරාමත් මගේ දූල පුතාලට පේනවා ත්‍රිකෝණයක් හැදෙනවා. ඒ වගේම දෙවෙනි සහ තුන්වෙනි රූප දෙක ගත්තමත් ත්‍රිකෝණයක් ලැබෙනවා. ඒ වගේම 1යි 2යි රූප දෙක එකතු කරාමත් ඔබට ත්‍රිකෝණයක් ලැබෙනවා. ඒ වගේම මගේ දුවේ පුතේ මේ ටික ඔක්කොම එකතු කරාම ඒ කියන්නේ පළවෙනි ත්‍රිකෝණයයි දෙවෙනි ත්‍රිකෝණයයි තුන්වෙනි ත්‍රිකෝණයයි මේ මම මේ තරුව දාපු කොටසයි මේ තුනම හතරම එකතු වුණාමත් මුළු රූපය ත්‍රිකෝණයක් වෙනවා. එහෙනම් ත්‍රිකෝණ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. එහෙනම් රූපයේ ත්‍රිකෝණ ගණන බොහොම පැහැදිලි තුන්වෙනි වර්ණය. තුන්වෙනි වර්ණය.
ඊළඟ ප්‍රශ්නයට අපි යමු යමු. අච්චිනි සහ කලණි විද්‍යාවට මෙන්ම ගණිතයටද කැමති. සච්චිනි සහ රුවිනි විද්‍යාවට කැමති නමුත් ගණිතයට කැමති නැත. වරුණි කැමති ගණිතයට පමණි. මේ අනුව පහත දැක්වෙන රූප සටහන ආශ්‍රයෙන් 22, 23, 24 ප්‍රශ්නවලට පිළිතුරු තෝරන්න. මයි දුවේ පුතේ පොඩ්ඩක් බලන්න. විද්‍යාවට කැමති. මෙන්න මේ ඒ කියන කොටසේ ඉන්න පුළුවන් විද්‍යාවට කැමති අය පමණයි. ගණිතයට කැමති අය කිසිවෙක් ඒ කියන කොටසට ඉන්න බෑ. C කියන කොටසට අයිති වෙන්න පුළුවන් ගණිතයට කැමති අය පමණයි. එතන විද්‍යාවට කැමති අය ඉන්න බෑ. විද්‍යාවටත් ගණිතයටත් දෙකටම කැමති අය තමයි මෙන්න මේ B කියන කොටසේ ඉන්නේ. අන්න ඒක අපි තේරුම් ගන්නට ඕන. එහෙමනම් මයි දුවේ පුතේ අපි බලමු. මේ ඉන්න ළමයි දෙන්නා 3 දෙනා 4 දෙනා මොනවටද කැමති? විද්‍යාව සහ ගණිතයට කැමති වෙච්ච ආකාරය. අපි ගත්තොත් මෙතන තියෙන විෂයන් විදිහට විද්‍යාව ඒ වගේම ගණිතය. විද්‍යාව සහ ගණිතය. ළමයි කවුද? අචිනි. අචිනි, කලණි. අපි ගත්තොත් අචිනි සහ කලණි. අචිනි සහ කලණි. මොකද්ද කියන්නේ? අචිනි සහ කලණි විද්‍යාවට මෙන්ම ගණිතයටද කැමති. විද්‍යාවටත් කැමති, ගණිතයටත් කැමති. කලණිත් විද්‍යාවටත් කැමති, ගණිතයටත් කැමති. සචිනි සහ රුවනි විද්‍යාවට කැමති නමුත් ගණිතයට කැමති නැත. කවුද? සචිනී, රුවිනි. සචිනී, රුවිනි. සචිනි සහ රුවිනි විද්‍යාවට කැමතිලු. හැබැයි ගණිතයට කැමති නෑලු. එහෙනම් ඒ දෙන්න ගණිතයට කැමති නෑ. වරුණි කැමති ගණිතයට පමණි. තවත් දරුවෙක් ඉන්නවා වරුණි. එයා කැමති මොනවටද? වරුණි කැමති ගණිතයට පමණි. ගණිතයට පමණයි කියන්නේ එයා විද්‍යාවට කැමති නෑයි කියන එක. විද්‍යාවට කැමති නෑයි කියන එක. අයනම් පුතේ අපි යමු ප්‍රශ්නෙට. මොකද්ද 22 වෙනි ප්‍රශ්නේ කියන්නේ? ඒ කොටසට ගැලපෙන පිළිතුර. ඒ කොටසට ගැලපෙන පිළිතුර. ඒ කොටසේ ඉන්න පුළුවන් විද්‍යාවට කැමති අය පමණයි. ගණිතයට කැමති අය කිසිසේත් ඒ කොටසේ ඉන්න බෑ. එහෙනම් විද්‍යාවට විතරක් කැමති අය තෝරනකොට බලන්න විද්‍යාවට පමණක් කැමති වෙන්න ඕන සචිනී, රුවිනී විතරයි. සචිනී, රුවිනී විතරයි විද්‍යාවට පමණක් කැමති. මොකද අචිනී, කලණී කියන දෙන්න ගණිතයටත් කැමති. වරුණි නම් විද්‍යාවට කැමති නෑ. එහෙනම් විද්‍යාවට විතරක් කැමති වෙන්න ඕන සචිනි සහ රුවිනි කියන දරුවෝ දෙන්න. සචිනි සහ රුවිනි කියන දරුවෝ දෙන්න තමයි මේකේ පිළිතුර වෙන්නට ඕන. එහෙනම් ඒ කොටසට ගැලපෙන පිළිතුර වෙන්නේ සචිනි සහ රුවිනි. බලමු පුතේ 23 වෙනි ප්‍රශ්නේ. B කොටසට ගැලපෙන පිළිතුර. B කොටස කියන එක මේ වෘත්තයටත් අයිති වෙන, මේ ත්‍රිකෝණයටත් අයිති වෙන පොදු කොටස. එතන විද්‍යාවට කැමති අයත් ඉන්නවා, ගණිතයට කැමති අයත් ඉන්නවා. ඒ කියන්නේ විද්‍යාවට සහ ගණිතයට කියන දෙකටම කැමති අය තමයි B වල ඉන්නේ. විද්‍යාවට සහ ගණිතයට කැමති අය පමණයි මේකේ ඉන්නේ. විද්‍යාවටයි ගණිතයටයි දෙකටම කැමති අය. කවුද? අචිනී, කලණී. අචිනී, කලණී විද්‍යාවට සහ ගණිතය කියන දෙකටම කැමති දරුවෝ වෙනවා. දරුවෝ වෙනවා. එහෙනම් කවුද
මෙතනදී කැමති වෙන්නේ අචිනි සහ කලනි. අචිනි සහ කලනි. B කොටසට ගැලපෙන්නේ. ඒ දෙන්න තමයි මේ දෙකටම කැමති අය. අපි ඊළඟ ප්‍රශ්නෙට අපි යමු වුණොත් C කොටසට ගැලපෙන. C කොටසට ගැලපෙනවා කියන්නේ ගණිතයට පමණයි. එතන ඉන්න අය විද්‍යාවට කැමති වෙන්න බෑ. එහෙනම් ගණිතයට පමණක් කැමති වෙන්නේ කවුද කියන එක අපි බලමු. ගණිතයට පමණක් කැමති. එයා විද්‍යාවට කැමති වෙන්න බෑ. ගණන් වලට විතරක් කැමති වෙන්නේ වරුණි. ගණිතයට පමණක් කැමති වෙන්නේ කවුද? වරුණි කියන දරුවා පමණයි මේකේ කැමති වෙන්නේ. එහෙනම් නිවැරදි වර්ණය තුන්වෙනි වර්ණය. තුන්වෙනි වර්ණය. අපි යමු පුතේ 25 වෙනි ප්‍රශ්නෙට. මුලින් දැක්වෙන රූපය මූණ බලන කණ්ණාඩියක් ඉදිරියේ අල්ලා බැලූ විට පෙනෙන ආකාරය සඳහන් කරන්න. මූණ බලන කණ්ණාඩියකින් බැලුවම පැත්ත මාරු වෙලා තමයි පේන්නේ. නේද? වම් පැත්ත දකුණට යනවා, දකුණු පැත්ත වම් පැත්තට එනවා. එතකොට සමමිතික රූපයක නම් ඒ විදිහටම පේනවා. නමුත් මේ අඹ ගෙඩිය එහෙම සමමිතියක් තියෙන රූපයක් නෙමෙයිනේ. එහෙනම් බලන්න මේක කණ්ණාඩියකින් බලනකොට මේ කොලේ එන්න ඕන අනිත් පැත්තට. මේ පැත්ත මේ පැත්තට එන්න. දෙපැත්ත මාරු වෙන්න ඕන. එහෙනම් නිවැරදි වර්ණය වෙන්න ඕන පුතේ පළවෙනි වර්ණය. පළවෙනි වර්ණය. පළවෙනි වර්ණය. මේ කොලේ අනිත් පැත්තට එන්න ඕන. මේ හැඩයේ තියෙන කොටස අනිත් පැත්තට එන්න ඕන. මේ පැත්ත මෙහාට එන්න ඕන. දෙපැත්ත මාරු වෙලා තමයි පේන්නේ මුණ බලන කණ්ණාඩියකින් බලන කොට. අපි යමු පුතේ 26 වෙනි ප්‍රශ්නෙට. කමල් ළඟ 750 කාසිමෙන් දෙගුණයක් රුපියලේ කාසිද? රුපියලේ කාසි වගේ තුන් ගුණයක් රුපියල් 2 කාසිද තියෙනවා. බලන්න. රුපියලේ කාසි වගේ තුන් ගුණයක් 2 කාසි තියෙනවා. ඔහු ළඟ 2 කාසි 6ක් තියෙනවලු. අපිට දීලා තියෙනවා ප්‍රශ්න දෙකක්. මොනවද මේ දරුවා ගාව තියෙන කාසි? 750 කාසි. 750 කාසි. නේද? දැන් දකින්නත් නැහැ. 750 කාසි තියෙනවා. ඒ වගේම මෙයා ගාව තියෙනවා රුපියලේ කාසි. රුපියලේ කාසි තියෙනවා. ඒ වගේම ඊළඟට තියෙනවා රුපියල් 2 කාසි. රුපියල් 2 කාසි. දැන් බලන්න. ඔහු ළඟ 2 කාසි 6ක් තිබේ. රුපියල් 2 කාසි තියෙනවලු 6ක්. 2 කාසි 6ක් තියෙනවා. ඊළඟට මොකද්ද කියන්නේ එහෙනම්? එතනදී කියනවා රුපියලේ කාසි වගේ 3 ගුණයක් තමයි 2 කාසි තියෙන්නේ. රුපියලේ කාසි වගේ 3 ගුණයක් 2 කාසි තියෙනවා කියන්නේ 2 කාසි වලින් 3න් පංගුවයි රුපියලේ කාසි තියෙන්නේ. එහෙනම් මේ කාසි 6 3න් බෙදුවහම අපිට ලැබෙනවා රුපියලේ කාසි 2යි. රුපියලේ කාසි 2යි. දැන් බලන්න 2 කාසි වගේ 3 ගුණයක් තියෙනවා. රුපියලේ කාසි වගේ 3 ගුණයක් තියෙනවා 2 කාසි. නේද? කමල් ළඟ 750 කාසි වගේ දෙගුණයක් රුපියලේ කාසි තියෙනවා. 750 කාසි වගේ දෙගුණයක් රුපියලේ කාසි කියලා කියන්නේ රුපියලේ කාසි වලින් භාගයයි 750 කාසි. ඒ කියන්නේ 750 කාසි නම් තියෙන්නේ 1යි. 750 කාසි නම් තියෙන්නේ 1යි. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා කමල් ළඟ ඇති රුපියලේ කාසි ගණන කීයද? බැලූ බැල්මටම පුතේ පිළිතුර ලැබුණා. රුපියලේ කාසි නම් තියෙන්නේ 2යි. රුපියලේ කාසි තියෙන්නේ කීයද? 2යි. 27 වෙනි ප්‍රශ්නේ. කමල් ළඟ ඇති මුළු මුදල කීයද? කමල් ළඟ තියෙන මුළු මුදල. ඊට ඉස්සෙල්ලා අපි බලමු මේ කාසි වලින් තියෙන වටිනාකම්.
දැන් බලන්න රුපියල් 2,186ක් 2,186ක් කියන්නේ එතන වටිනාකම 2,186ක් කියන්නේ රුපියල් 12යි. රුපියල් 182ක් කියන්නේ රුපියල් 2යි. බලන්න ස්ථානීයගේ රැකෙන විදිහට ලියා ගන්න. 751 කියන්නේ 750යි. එහෙනම් මෙතන රුපියල් නෑ 750යි. එකතු කරලා බලන්න පුතේ. 0යි 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 5යි 5යි 2යි 2යි 4යි 1යි 0යි 1යි. මෙන්න එහෙනම් අපිට පිළිතුර ලැබුණා. කමල් ළඟ තියෙන මුළු මුදල කීයද? රුපියල් 14යි 750යි. එහෙනම් බොහොම පැහැදිලි තුන්වෙනි වරණය අපිට පිළිතුර විදිහට ලැබෙනවා. තුන්වෙනි වරණය පිළිතුර විදිහට ලැබෙනවා. අපි යමු පුතේ 28 වෙනි ප්‍රශ්නෙට. වෘත්තාකාර කඩදාසි කැබැල්ලක් අපි දන්නවනේ වෘත්තයක් කියන එක අපි දන්නවා. නේද? වෘත්තාකාර කඩදාසි කැබැල්ලක් දෙවරක් නමලා කොටසක් ඉවත් කරනවලු. මෙන්න මේ විදිහට වෘත්තාකාර කඩදාසියක් අරගෙන මෙහෙම එහා පැත්තට නැව්වා උඩින් යටට නැව්වා. ඔන්න දෙපාරක් නැව්වා. එහෙම නමලා කොටසක් කපලා දාන මෙන්න මේ විදිහට. ඒ කැපුවාම ඒ කැපුම පුතේ මේ අට එකටත් ඒ විදිහට එනවා මේකටත් ඒ විදිහට එනවා මේකටත් ඒ විදිහට එනවා. එහෙමනම් අපිට පිළිතුර විදිහට මොකද්ද ලැබෙන්නේ? බොහොම පැහැදිලි. අපිට පිළිතුර විදිහට ලැබෙනවා මේකෙදී තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව නැත්තම් තුන්වෙනි වර්ණය පිළිතුර විදිහට ලැබෙනවා. මොකද මේ කොටස මේ රූප අනිත් ඉතුරු තුනෙත් මේ කියන ස්ථාන වලින්ම කැපිලා අයින් වෙනවා. එතකොට මෙන්න මේ වගේ සමචතුරස්‍රයක් ඔබට ලැබේවි. අපි 29 වෙනි ප්‍රශ්නයට යමු. කියවලා බලමු. මොකක්ද මේ ප්‍රශ්නේ කියන්නේ කියන එක? මොකක්ද මේ ප්‍රශ්නෙන් කියන්නේ? පෙරේදා බදාදාය. අද 18 වෙනිදා. ඒ අනුව 25 වෙනිදාට යෙදෙන දවස. බලන්න. අද 18යි. අද කියන දවස 18 වෙනිදා අද කියන දවස. එතකොට මෙතන තිබුණා ඊයේ ඊළඟට තිබුණා පෙරේදා. ඊට කලින් දවසේනේ. ඊට කලින් දවසේ. අද 18යි නම් ඊයේ 17 වෙනිදා. පෙරේද 16 වෙනිදා. පෙරේද බදාදාලු. එහෙනම් මේ දවසේ බදාදා. එහෙනම් ඊයේ බ්‍රහස්පතින්දා. ඊයේ බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ අද සිකුරාදා. දැන් අහන්නේ මොකද්ද මගේ රත්තරන් දුවේ පුතේ? 25 වෙනිදාට යෙදෙන දවස. අද දවස සිකුරාදා. 18 වෙනිදා. 18 වෙනිදා තමයි මේ සිකුරාදා වෙන්නේ. 25යි කියන්නේ තව දවස් 7කින්. තව දවස් 7කින් කියන්නේ එහෙනම් 18ට 7 එකතු වුණාම තමයි 25 වෙන්නේ. එහෙනම් ආයි සිකුරාදා දවසක් තමයි උදා වෙන්නේ තව දවස් 7කින්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 25 වෙනිදාත් සිකුරාදා දවසක්. 25 වෙනිදාත් සිකුරාදා දවසක්. 18 සිකුරාදා නම් 25 කියන්නේ තවත් දවස් 7කින් උදා වෙන දවස. අපි යමු පුතේ 30 වෙනි ප්‍රශ්නයට. වත්තක ඇති ගස් පිළිබඳ විස්තරයක් පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ. ඒ අනුව 30, 31, 32 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. අපි බලමු. පොල්, අන්නාසි, අඹ සහ වෙනත් පළතුරු තමයි මේ වත්තේ තියෙන්නේ. අපි මේ වත්තේ මොනවද තියෙන්නේ? මේ වත්තේ තියෙනවා පොල්, අන්නාසි, අඹ, වෙනත් පළතුරු. වත්තේ ඇති පොල් ගස් ගණන 40යිලු. මෙන්න පුතේ මේ වත්තෙන් භාගයක්ම තියෙන්නේ පොල් ගස්. ඒ ගාන 40යිලු. අපි ලියමුකෝ එතන 40. පොල් ගස් ගණන 40යි. අන්නාසි ගස් ගණන කීයද කියලා අහනවා.
අන්නාසි කියලා කියන ප්‍රමාණය පුතාලා දන්නවා මේ 40කින් භාගයයි. මේ 40කින් භාගයයි තමයි අන්නාසි ගස් ගණන. එහෙනම් 40කින් භාගය කියන්නේ 20යි. 40කින් භාගය කියන්නේ 20යි. අපිට බොහොම පැහැදිලි පිළිතුර විදිහට ලැබෙනවා. එහෙනම් අන්නාසි ගස් ගණන මේකේ පිළිතුර අපිට ලැබෙනවා ගස් 20යි. ගස් ගණන 20යි. වත්තේ ඇති අන්නාසි ගස් ගණන 20යි. අපි යමු ඊළඟ එකට 31. දැන් අපි දන්නවනේ පොල් ගස් ගණන අපි දැනගත්තා 40යි කියලා. පොල් ගස් ගණන 40යි කියලා අපි දැනගත්තා. ඊළඟට එහෙනම් අපි බලමු අඹ ගස් ගණන. පොල් ගස් ගණන අපි කිව්වා 40යි කියලා. අඹ ගස් ගණන කියන්නේ අන්නාසි ගස් ප්‍රමාණයෙන් භාගය. අන්නාසි ගස් ගණන අපිට ලැබුණේ 20ක්. ඒකෙනුත් භාගය තමයි අඹ ගස් ගණන. ඒ කියන්නේ අඹ ගස් ගණන 10යි. ඒකක් දෙකට කඩලා තමයි අඹ ගස් ප්‍රමාණය දෙකට වෙන් වෙලා තමයි අපිට අන්නාසි ගස් ගණන දෙකට බෙදලා තමයි ඔය අඹ ගස් ගණන ලැබුණේ. එහෙනම් අඹ ගස් ගණන පිළිතුර අපිට ලැබිලා තියෙනවා. කීයද අපිට ලැබෙන අඹ ගස් ගණන 10ක් වෙන්න ඕන නිවැරදි පිළිතුර. නිවැරදි පිළිතුර. අපි යමු පුතේ එහෙනම් 32 වෙනි ප්‍රශ්නෙට. වෙනත් පළතුරු අතර දොඩම් ගස් 3ක්ද, peer ගස් 2ක්ද, ඉතිරිවා පැපොල් ගස්ද වේ. නම් අහනවා පැපොල් ගස් ගණන. අපිට ලැබුණානේ. අපිට ලැබුණ පොල් ගස් ගණන 40ක්. අපිට ලැබුණා අන්නාසි ගස් ගණන 20ක්. ඒ වගේම අඹ ගස් ගණන අපිට ලැබුණ 10ක්. එතකොට වෙනත් පළතුරු ප්‍රමාණයත් අපි දන්නවා මේ අඹ ප්‍රමාණයම තමයි වෙනත් පළතුරු. ඒ කියන්නේ වෙනත් පළතුරු ගානක් 10ම වෙන්න ඕන. වෙනත් පළතුරු ප්‍රමාණයක් 10ම වෙන්න ඕන. එතකොට ඒ 10 අතර තියෙනවා දොඩම් ගස් තියෙනවා පුතේ 3ක්. දොඩම් ගස් තියෙනවා 3ක්. දොඩම් ගස් ගණන 3යි. peer ගස් ගණන 2යි. ඒ කියන්නේ ඒ දෙකේ එකතුව 5යි. එහෙනම් ඔක්කොම 10ක් තියෙන්න ඕන. ඒ 10න් 5ක් තියෙනවා නම් දොඩම් සහ peer, ඉතිරි ඒවා පැපොල් නම් පැපොල් ගස් ගණන ඒ 10න් මේ 5 අඩු වුණාම පැපොල් ගස් ගණන එනවා පිළිතුර 5යි. පිළිතුර 5යි. 33 වෙනි ගැටලුවට අපි යමු. දැන් ප්‍රශ්න 32ක් ඉවර කරලා තියෙනවා. නේද? සඳුන්ගේ වයස දසුන්ගේ වයස මෙන් 3 ගුණයකි. ළමයි දෙන්නයි එක්කෙනෙක් සඳුන් අනිත් එක්කෙනා දසුන්. දෙදෙනාගේම වයස් වල එකතුව අවුරුදු 32 නම් අහනවා දසුන්ගේ වයස කීයද කියලා. ඉතින් මේ වගේ ගාණක් අපි දන්නවා පුතේ හදලා ගන්න ඕන. ළමයි දෙන්න කවුද? සඳුන් අනිත් දරුවා දසුන්. අනිත් දරුවා දසුන්. බලන්න මේ දෙන්නගේ වයස් වල එකතුව 32යි. මේ දෙන්නගේ වයස් දෙක එකතු වුණාම පිළිතුර විදිහට එන්න ඕන 32ක්. හැබැයි දසුන්ගේ වයස සඳුන්ගේ වයස දසුන්ගේ වගේ 3 ගුණයයි. දසුන්ට 1යි නම් ඒ වගේ 3 ගුණයක් තමයි සඳුන්ගේ වයස. ඒ කියන්නේ සඳුන්ට ඒ වගේ 3ක් වෙන්නට ඕන. සඳුන්ගේ වයස දසුන්ගේ වයස මෙන් 3 ගුණයකි. දසුන්ට 1යි නම් ඒ වගේ 3 ගුණයක් සඳුන්ගේ වයස වෙනවා. දෙන්නගේ එකතුව 32යි. එතකොට දසුන් ගාව එක කොටසයි සඳුන් ගාව කොටස් 3යි. මෙතන කොටස් 3යි මෙතන කොටස් 1යි කියන්නේ මේ කොටස් 4ම තමයි මය පුතේ 32ක් වෙන්නේ. කොටස් 4ම 32යි නම් එක කොටසක් හොයන්න පුළුවන් ඕක 4ෙන් බෙදලා. 32ට 4 ඒවා 8යි 4 වරක් 8 32යි. මෙතන පුතේ බිඳුවයි. එහෙනම්
එක කොටසක වයස 8යි. දසුන්ට 8යි. හැබැයි සඳුන් කියන්නේ ඒ වගේ 3 ගුණයක්. එහෙනම් 8 වා 3ක් 24යි. දැන් එකතුව 32 ලැබෙනව නේද? පැහැදිලි. අහන්නේ දසුන්ගේ වයස. දසුන්ගේ වයස නම් අපිට ලැබුණා 8යි. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට පළවෙනි වර්ණය ඔබට පෙනෙනවා ඇති. සඳුන්ගේ වයස ඇහුවනම් පුතේ දුවේ අපිට පිළිතුර වෙන්නට ඕන 24. නමුත් දැන් අහලා තින්නේ දසුන්ගේ නිසා වයස අවුරුදු 8යි. අපි යමු ඊළඟ ගැටලුවට. 34. ඇපල් ගෙඩියක මිල කෙසෙල් ගෙඩි දෙකක මිලට සමානය. එක ඇපල් ගෙඩියක් කෙසෙල් ගෙඩි දෙකකට සමානයි. අපි බලමු. ඇපල් ගෙඩියක් අපි ගත්තොත් ඇපල් ගෙඩියක් සමාන වෙනවා කෙසෙල් ගෙඩි දෙකකට. කෙසෙල් ගෙඩි දෙකකට සමාන වෙනවා. කෙසෙල් ගෙඩි දෙකකට සමාන වෙනවා. කෙසෙල් ගෙඩි 4ක් 24යි. කෙසෙල් ගෙඩි 4ක් 24ක් වෙනවා. එක කෙසෙල් ගෙඩියක් හොයන්න 24 4ෙන් බෙදුවම අපිට ලැබෙනවා එක කෙසෙල් ගෙඩියක මුදල 24ට 4 ඒවා 6යි. 4 වරක් 6 24යි බිංදුව. එහෙනම් එක කෙසෙල් ගෙඩියක් 6යි. මේ කෙසෙල් ගෙඩියත් 6යි. මේ කෙසෙල් ගෙඩියත් 6යි. ඒ කියන්නේ මෙතන 12යි. මේ 12ට සමාන වෙනවා එක ඇපල් ගෙඩියක්. අහන්නේ එහෙනම් ඇපල් ගෙඩියක මිල බොහොම පැහැදිලි අපිට ලැබෙනවා 3 වෙනි වර්ණය පිළිතුර විදිහට රුපියල් 12යි. රුපියල් 12යි. අපි යමු 35. පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. පිළිතුර තෝරලා යටින් ඉරක් අඳින්නයි තියෙන්නේ. මේකේ 9 කියන එක සමාන වෙනවලු 471ට. අපි 9 කියන එක ලිව්වොත් 9 කියන එක ලිව්වොත් ඒක 471ට සමානයි. ඒ කියන්නේ නයන්නෙන් පෙන්වන්නේ 4, වයන්නෙන් පෙන්වන්නේ 7, යයන්නෙන් පෙන්වන්නේ 1. එහෙනම් මගේ දුවේ පුතේ අහනවා වචන කියන වචනයේ යෙදෙන ඉලක්කම් මොනවද කියන එක. 9 නයන්නට 4 නම් මෙතන නයන්නටත් 4යි. එතකොට වයන්නට 7 නම් මෙතන වයන්නටත් 7යි. චයන්නක් මෙතන නෑ ඒක දන්නේ නෑ. එහෙනම් මුලට 7 තියෙන්න ඕන අගට 4 තියෙන්න ඕන. මුලට 7යි අගට 4යි තියෙන නිවැරදි වර්ණය අපි දන්නවා. එහෙනම් දෙවෙනි වර්ණය. බොහොම පැහැදිලි. අපි යමු 36 වෙනි ගැටලුවට. අර වගේම ප්‍රශ්නයක්. 835 කියලා කියන්නේ සරල කියන වචනය. 835 සමාන වෙනවා සරල කියන වචනයට. 652 සමාන වෙනවා තලය කියන වචනයට. අපි එහෙනම් බලමු 835 සමාන වෙනවා සරල කියන වචනයට. සරල. 8න් කියවෙන්නේ සයන්න, 3න් කියවෙන්නේ රයන්න, 5න් කියවෙන්නේ ලයන්න. 652 සමාන වෙනවා තලය කියන වචනයට. තාලය. 6න් කියවෙන්නේ තයන්න, 5න් කියවෙන්නේ ලයන්න, 2න් කියවෙන්නේ යයන්න. අහන්නේ මොකද්ද? අහන්නේ වෙනත් දෙයක්. 65382 65382. 6 කියලා කියන්නේ තයන්න. 5යි කියලා කියන්නේ ලයන්න. 3 කියලා කියන්නේ රයන්න. 8 කියලා කියන්නේ සයන්න. 2 කියලා කියන්නේ යයන්න. තල රසය. මොකද්ද පිළිතුර? 1ද 2ද 3ද? නිවැරදි වර්ණය තල රසය කියලා තියෙන්නේ 3 වෙනි වර්ණේ. 3 වෙනි වර්ණේ. දැන් මගේ දූල පුතාලට බොහොම පැහැදිලි
මේ වගේ ගානක් හදනකොට අපි හදලා ඕනා ගන්න අපිට දෙනවා කටු වැඩ කොලයක් විභාගයේදී ඒ කටු වැඩ කොලය ප්‍රයෝජනයට ගන්නේ මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී 37 වෙනි ප්‍රශ්නය 37 38 ප්‍රශ්නවලට ඊළඟට ආයුතු රූපය තෝරන්න 37 38 ප්‍රශ්නවලට ඊළඟට ආයුතු රූපය තෝරන්න බලන්න මෙතන පළවෙනි රූපය දෙවෙනි රූපයට යනකොට පළවෙනි රූපයේ පිටින් තිබිච්ච වෘත්තය ඇතුළට ගිහිල්ලා ඇතුළත තිබිච්ච සමචතුරස්‍රය පිටට ආවා. එහෙමනම් ඊළඟ රූපෙත් මෙන්න ඕන ඇතුළේ තියෙන හැඩය පිටට එන්න ඕන පිට තියෙන සමචතුරස්‍රාකාර හැඩය ඇතුළට යන්න ඕන. එහෙම වෙලා තියෙන්නේ පුතේ දෙවැනි වරණේ. එහෙම වෙලා තියෙන්නේ අපිට බොහොම පැහැදිලි දෙවැනි වරණය තමයි මෙතනදී අපි යොදන්නට ඕන. දෙවැනි වරණය. අපි යමු පුතේ 38 වෙනි ප්‍රශ්නයට අර වගේමයි. ප්‍රශ්නවලට ඊළඟට ආයුතු රූපේ තෝරන්න. රූප දීලා තියෙනවා. දැන් බලන්න. පළවෙනි රූපෙන් දෙවෙනි රූපයට එනකොට මේ මැද තියෙන කොටස ඉවත් වෙලා තියෙනවා. මැද තියෙන කොටස ඉවත් වෙලා තියෙනවා. එහෙම තමයි දෙවෙනි රූපේ ලැබුණේ. තුන්වෙනි රූපයෙන් අපි ඊළඟ රූපයට යනකොට මේ මැද තියෙන කොටස ඉවත් වෙන්න ඕන. මැද තියෙන ත්‍රිකෝණය ඉවත් වෙන්න ඕන. එහෙම ඉවත් වුණාම බොහොම පැහැදිලිවම මගේ දූල පුතාලට පිළිතුර ලැබෙනවා. මොකද්ද? පළවෙනි වරණය. පළවෙනි වරණය. 39 වෙනි ප්‍රශ්නෙට අපි යමු. පාසල් යන්නේ දෙව්ලොව මෙන්නේ මෙයින් අදහස් වන්නේ කුමක්ද? පාසල් යන්නේ දෙව්ලොව මෙන්නේ නේද? දිව්‍ය ලෝක යනවා වගේ තමයි ඉස්කෝලේ යන්නේ. මේකෙන් කියවෙන්නේ මොකද්ද? ඊතා කැමැත්තෙන් පාසල් යන බව. ඊතාම කැමැත්තෙන් පාසල් යන බව තමයි මේකෙන් කියවෙන්නේ. අපි දන්නවනේ සිරිමත් කවි පන්තියේ තමයි මේක මේ කවිය අපිට ලැබුණේ. සිරිමත් කවි පන්තියේ. අපි යමු 40 වෙනි ප්‍රශ්නය. ඉර කොහේද හැංගිලා අන්න අහස කළු වෙලා. ඉර කොහේද හැංගිලා අන්න අහස කළු වෙලා. මොකද්ද මේකේ අදහස? මේකේ අදහස අහසේ වැහි වලාකුළු මතුවී ඉර වැහිලා ගිය බව. අහසේ වැහි වලාකුළු මතුවෙලා ඉර වැහිලා ගිය බව තමයි මේකෙන් කියවෙන්නේ. එතකොට අපි දන්නවනේ ඉර හැංගෙනවා කියන්නේ ඉර නොපෙනිලා යනවා. කොහොම වෙලාවටද ඉර නොපෙනී යන්නේ? මේ කළු වලාකුළු මතු වුණාම. හොඳයි. දූල පුතාලට මම හිතනවා තාම පැහැදිලි දැන් මේ පිළිතුර. අපි අද දිනේ මේ විදස ඩිජිටල් පාසලෙන් අද සාකච්ඡා කළේ ඔබට කරන උපකාරයක් විදිහට මේ පළවෙනි ප්‍රශ්න පත්තරයක්. මේ පළවෙනි ප්‍රශ්න පත්තරේ ප්‍රශ්න 40ක් අපි කතා කරා. මේ ප්‍රශ්න 40 තුලින් මගේ ආදරණීය දූල පුතාලා යම්කිසි දැනුමක් ලබා ගත්තා නම් ඒක තමයි අපේ සතුට. එහෙනම් අපි තවත් දවසක මේ වගේම විදස ඩිජිටල් පාසලෙන් ශිෂ්‍යත්ව උපකාරක වැඩසටහනක් එක්ක අපි මුණ ගැහෙමු. ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.